අයිබෝන් ඔබට සුවදායි උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. එන්න මේ පැත්තට ගෙවි ගිය දවස පිළිබඳව කතා කරන්න මේ එළඹුණු සතියන්තයේදීත් අප සූදානම්. ආරම්භ කරන්නේ මේ ස්වර්ණවාහිනී පත්තරේ. ආරම්භය අද ගන්න වෙන්නේ වෙන තැනකින්. කොවිඩ් ප්‍රභේදයන් පිළිබඳව කතා වුණ. එංගලන්තේ කතාව ආවා බ්‍රිතාන්‍යේ. ඊට පස්සේ බ්‍රිතාන්‍යේ කතාවත් එක්ක මෙහි කොහොමද කියලා හොයමින් දැද්දී එංගලන්ත ක්‍රීඩකයෙක් ඇවිල්ලා ඒ ප්‍රභේදයක් මෙහෙට ආවා. ඊට පස්සේ දකුණු අප්‍රිකාවේ කතාව ආවා. ඒ ප්‍රභේදයක් ගැන කතා වුණා. මෙන්න ඒ ප්‍රභේදයත් ඇවිත් අද ලංකාදීප පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය. දකුණු අප්‍රිකානු දරුණු වෛරස් රෝගියෙක් හමු වෙයි. ටැන්සානියාවෙන් ආ ලාංකිකයෙක් ආචාර්ය ජීවන්දර කියන්නේ රංජන් කස්තුරි සහ ඉන්දිකා රාමනායක ලියන. දකුණු අප්‍රිකාවේ පැතිර යන විකෘති කොවිඩ් ප්‍රභේදය ආසාදිත රෝගියෙකු ප්‍රථම වතාවට ඊයේ මෙරටින් හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළා තියෙනවා. වැඩිදුර වාර්තාව ඔබට ඉදිරිපත් කරන්න ලංකාදීපෙන්ම පුටා අරගෙන ටැන්සියානියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක සිටින ශ්‍රී ලාංකිකයෙකුගේ ජෛව පටල සාම්පල පරීක්ෂා කිරීමේදී මෙම විකෘති ප්‍රභේදය ඔහුට වැළඳී ඇති බව තහවුරු වූ බවද වෛද්‍ය ජීවන්දර කියනවා. දකුණු අප්‍රිකාවේ පැතිර යන විකෘති කොවිඩ් ප්‍රභේදයේ තරමක අවදානම් සහිත එකක් වන අතර ඒ ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් ඔහු කියනවා. මීට අමතරව ප්‍රතිශක්තිකරණයට ඔරොත්තු නොදෙන ආකාරයේ වෛරස් ප්‍රභේදයක් ආසාදිත තවත් රෝගියෙකු නිරෝධායන මධ්‍යස්ථානයකින් හමු බවත් ජීවන්දර කියනවා. එම රෝගියාට ලංකාවේ පැතිර යන කොවිඩ් වෛරසය ආසාදිතව තිබූ නමුත් එහි ප්‍රතිශක්තිකරණයෙන් මගහැර යා හැකි ආකාරයේ වෛරස් කොටස් තිබූ බවද වෛද්‍ය චන්දිම ජීවන්දර කියනවා. එම රෝගියා වාද්දුව ප්‍රදේශයෙන් සොයාගත් බවයි ඔහු වැඩිදුරටත් කියලා තියෙනවා. අමෝ විකෘති ප්‍රභේද ප්‍රතිශක්තිකරණය අඩු වෛරස් ස්වභාවයන් එන්නවත් දෙන්න එපා. ටක් ගාලා මර්ධනය කරගමු. කොවිඩ් මර්ධනය වෙමින් පවතින අවස්ථාවක මෙවැනි කතන්දර එම ඊටම ඉහළින්ම වළක්වා ගන්නට උත්සාහ දරමු. චන්දිම ජීවන්දර ආචාර්යවරයාගේ කතාව අපි දැන් බලමු. වැඩිපුර කතා බහ වෙන වේරියන්ට්ස් වර්ග කීපයක් තියෙන එකක් තමයි UK වේරියන්ට් එක අනිත් එක තමයි B1351 කියන්නේ සවුත් ඇෆ්‍රිකන් වේරියන්ට් එක. ඒ වේරියන්ට් දෙකම ලංකාව තුල හම්බෙලා තියෙනවා. ඒකෙන් අපි හතරක් දැක්කලා තියෙන UK වේරියන්ට් එකක් සවුත් ඇෆ්‍රිකන් වේරියන්ට් එක. ඉතින් ඒක තමයි සාමාන්‍ය මේ දවස්වල වැඩිපුර කතා බහ වෙන වේරියන්ට්ස් කීපය. ඉතින් ප්‍රථම වතාවට තමයි ලංකාව තුල සවුත් ඇෆ්‍රිකන් වේරියන්ට් එකක් මේ වාර්තා වුණේ. වැදගත්ම දේ තමයි මේ පහම වාර්තා වෙලා තියෙන්නේ නිරෝධායන මධ්‍යස්ථානයෙන්. හරි. එතකොට ඒ අතරේ එන්නත ගහගෙන පිටරට ඉඳන් එන අය ගැන මේ දවස්වල කොහොමද නිරෝධායනය කරන්න කියලා කතාව යනවා. යුද හමුදාපතිතුමා කරපු පැහැදිලි කිරීමක් ප්‍රකාශයක් අද ලංකාදීප පත්තරේ දාලා තියෙනවා. එන්නත ගහගෙන ආවොත් ගෙදරම නිරෝධායනයට සාකච්ඡා කර තීරණයක් ගන්නා බව යුද හමුදාපති කියන්නේ සුජිත් හේවාජූලි ගේලියන්. කොවිඩ් මර්ධන එන්නත ලබාගෙන මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිවසේ නිරෝධායනයට යොමු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තීරණය ලබන 15 වෙනිදා සඳුදා ප්‍රකාශයට පත් කරනු ඇතැයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියනවා. කොවිඩ් මර්ධන එන්නත ලබාගෙන පැමිණෙන පුද්ගලයන් PCR පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසුව නිදහස් කිරීම සඳහා තමා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගෙන් ඉල්ලීමක් කළ බවත් යුද හමුදාපතිවරයා කියනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුව හා සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තීරණයක් ප්‍රකාශයට පත් කරන බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී තමාට දැනුම් දුන්නේ යයිද ඔහු ප්‍රකාශ කරනවා. විදේශගත ශ්‍රී ලාංකිකයන් 50000කට අධික පිරිසක් මෙරටට පැමිණීමට නියමිතයි. තා කාලෙත් එක්ක කාලේ තාලෙත් එක්ක යම් වෙනස්කමක් කරන්න තියෙනවා නම් මේකට අවධානය යොමු කිරීම වටිනවා. ඒ අතරේ එන්නත් ප්‍රමාදයක්ද එන්නත් පිළිබඳව කතාවක් යනවා. අද ඉඳන් 60ට වැඩි අයට විතරක් දෙනවා කියලා ඊයේ පත්තර වාර්තා කරලා තිබුණා. එතකොට එන්නත් අකණ්ඩව ලබා ගැනීමේ මෙහෙයුම් කොහමද? ඒ ගැන අපේ රටේ පුරවැසියාගේ අවධානය යොමු වෙලා තියෙන වෙලාවක මෙන්න මෙහෙමයි ලලිත් වීරතුංග සඳහන් කරන්නේ. රටට අවශ්‍ය කොරෝනා එන්නත් වෙලාවට එනවා. මිලදී ගැනීම හා ගිවිසුම් වල පමාවක් නැහැ. දේශපාලන වාර්තාකරු පත්තරයට ලියන.
COVID-19 රෝගය සඳහා අවශ්‍ය කරන එන්නත් මිලදී ගැනීමේ හෝ ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීමේ කිසිම ප්‍රමාදයක් සිදු වී නැති බව රජයේ එන්නත් කරන කමිටුවේ සභාපති ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග ලංකාදීපයට කියනවා. මේ ගැන ඇතමුන් පළ කරන අදහස් අසත්‍ය බව පැවසුවෝ කිසිදු බාධාවකින් තොරව එන්නත් මෙරටට ලැබෙන බවත් සඳහන් කරලා තියෙනවා. ඉදිරි සති 3 තුළ ඉන්දියාවෙන් ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 5කුත් රුසියාවේ ස්පුට්නික් එන්නත් මාත්‍රා ලක්ෂ 5කුත් ලැබීමට නියමිත බවයි ලලිත් වීරතුංග කියන්නේ. රුසියාවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ස්පුට්නික් එන්නත් තොගෙන් කොටසක් පරිත්‍යාගයක්. සෙසු එන්නත් ආනයනය සඳහා ගිවිසුම් අත්සන් කර පූර්ව ගෙවීම් පවා සිදු කරලා තියෙනවා කියලායි කියන්නේ. එම එන්නත් ලැබීමෙන් පසු අප්‍රේල් මාසයේදී තවත් එන්නත් තොග කිහිපයක් මෙරටට ලැබෙනවා. ඒ සමග එන්නත් කරණයේ දෙවන අදියර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් ලලිත් වීරතුංග අවධාරණය කරනවා. පමාවක් නැතුව හිඟයක් නැතුව අකණ්ඩව ලැබෙනවා නම් එච්චරයි වෙන්න ඕන. ඒ අතර මම පුංචි මතක් කිරීමකුත් කරන්න. මුලින්ම කිව්වේ අර සති 4ක් ඇතුළත දෙවන මාත්‍රාව දෙන්නට ඕනි කියලා. මුලින්ම එහෙම තමයි කිව්වේ. මාත්‍රාව දෙන්න පටන් ගත්තට පස්සේ පළවෙනි එක දෙන්න පටන් ගත්තට පස්සේ තමයි මතවාදයක් ඉදිරිපත් කරේ සති 8ක් 10ක් තෝ සති 8ක් 12ක් අතර වගේ කාලවකවානුවකදී දෙන්න ඕනි කියලා. හරි එහෙම වුණොත් සති 12ක් කියලා කිව්වොත් මාස 3ක්. හරි ඒක දෙවෙනු ආවේ. දැන් මේකේ සමහර දේවල් තියෙනවනේ නිර්ණායකයන් එකවරක එකක් තවත් වරක තවත් එකක් කොහොම හරි කමක් නැහැ අර පළමු වර දීපු අයට දැන් ඒ කාඩ් එකේ දුන්නාට පස්සේ දවසක් සටහන් කරනවා. අන්නේ දවසට දෙන්න මාත්‍රා ටික තියාගන්න. මොකද එතකොට කණ්ඩායමක් හෝ සර්ව සම්පූර්ණයි. ඒ කියන්නේ පළවෙනි එක දීලා දෙවෙනි එක හිඟතාවයකින් නොයන්නට වග බලා ගන්න කළමනාකරණය කරගන්න. ඒකත් මතක් කිරීම කරන්න ඕනේ. ඊට පස්සේ මේ එන්නත ගැන කතාවක් යනවා නේද? අපි ඒ කතාවයි පැහැදිලි කිරීමයි ඒකට දීපු උත්තරයි අපි අරගමු. දිවයින පත්තරේ වාර්තා කරලා තියෙනවා අතුරු ආබාධයක් නිසා රටවල් 6ක් ඇස්ට්‍රාසෙනිකා එන්නත අත්හිටුවයි. කොරෝනා මර්ධන ඇස්ට්‍රාසෙනිකා එන්නත රටවල් 6ක් විසින් භාවිතා කිරීම අත්හිටුවලා. සිසිලි දූපතේ රෝගීන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ඩෙන්මාර්ක් රජයේද එම එන්නත අත්හිටුවා තිබෙනවා. ඩෙන්මාර්ක් බලධාරීන් පැවසුවේ මෙම එන්නත විදුණු ලැබූ රෝගීන් දෙදෙනෙක් ලේ කැටි ගැසීමකට ලක් වී ඇති බවයි. නෝර්වේ සහ අයර්ලන්තයේද ඇස්ට්‍රාසෙනිකා එන්නත අත්හිටුවා තිබෙනවා. මෙම රටවල් පවසා ඇත්තේ එකේ එන්නත සහ ලේ කැටි ගැසීම් අතර සබඳතාවක් ඇති බවයි කියලා පත්තරේ දාලා තියෙනවා. දැන් ඒක දිවයින පත්තරේ එහෙම දාද්දී යුරෝපා ඖෂධ පාලන අධිකාරිය දාපු ප්‍රකාශයක් අද ලංකාදීප පත්තරේ විදේශ වාර්තා අතරේ දාලා තියෙනවා. ඒකත් මෙතනම කියන එක තමයි වැදගත් වෙන්නේ. ඔක්ස්ෆර්ඩ් එන්නතට ලේ කැටි ගැසෙන්නේ නැහැ. යුරෝපා ඖෂධ පාලන අධිකාරිය කියන්නේ. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගැනීමෙන් රුධිරයේ කැටි ගැසීමක් සිදුවන බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් හමු වී නැතයි. ඒ සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් කළ යුරෝපා සංගමයේ ඖෂධ පාලන අධිකාරිය කියනවා. නෝර්වේ සහ ඩෙන්මාර්ක් ඇතුළු යුරෝපා රටවල් 6ක් මේ වන විට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීම తాවකාලිකව නවතා දමා තිබෙනවා කියලා තවදුරටත් දාලා තිනවා. කෙසේ නමුත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් කිරීමෙන් පසු යුරෝපා සංගමයේ ඖෂධ පාලන අධිකාරිය තහවුරු කර ඇත්තේ එන්නත ලබා ගැනීමෙන් රුධිරයේ කැටි ගැසීමක් සිදු නොවන බවයි කියලා වැඩිදුර දාලා තියෙනවා. හොඳයි දැන් අපි සූදානම් මේ පිළිබඳව ඊයේ සිදු කරපු වාර්තාකරණයට යන්නේ වගේම පැහැදිලි කිරීමකුත් තියෙනවා. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය අත්හිටුවීමට නෝර්වේ ඩෙන්මාර්කය හා ඉතාලිය ඇතුළු රටවල් කිහිපයක් පියවරගෙන තිබෙනවා. විදේශ මාධ්‍ය සඳහන් කළේ එන්නත් ලබාගත් පුද්ගලයන් රැසකට මතු සංකුලතා හේතුවෙන් මෙම පියවරගෙන ඇති බව. සති දෙකක කාලයකට උන්ගේ නිරීක්ෂණ කටයුතු සඳහා තමයි එම නැවැත්වීම සිදු කළේ කියලා අපි නිරීක්ෂණය කරේ. ඉතින් මේ පිළිබඳ අපේ විශේෂඥ කමිටුව කරුණු සොයා බලමින් සිටිනවා. ශ්‍රී ලංකාව තුළ කිසිසේත් එවැනි තීරණයක් මේ මොහොත වෙනකොට අරගෙන නැහැ. එවැනි ප්‍රශ්නයක් ලංකාව තුළ උද්ගත වෙලත් නැහැ. හොඳයි එහෙමයි කියන්නේ. හොඳයි මේ පැහැදිලි කිරීමක් කරන්න ඕනේ මේ වාර්තාකරණයේදී වගකීම් සහගත වාර්තාකරණයන් වෙන්නට ඕනේ. ඒක විදේශ රටවල් කිහිපයකින් ඒක නවත්තලා තියෙද්දි එතකොට ලෝක සංවිධාන වලින් ඒ පිළිබඳව අදහස් පළ කරනවා. ඒ අතර ලංකාවේ වගකීම් යුතු පාර්ශ්ව මොනවද කියන්නේ? එකයි හැම එකක්ම පෙළගස්වන්නේ. දැන් ඒ අතරේ තවත් විදේශ වාර්තාවක් ඔබට ඉදිරිපත් කරන්නට අපි සූදානම්. ටැන්සානියා ජනපතිට කොරෝනා ප්‍රතිකාර ගන්න රහසේ ඉන්දියාවට විපක්ෂයෙන් චෝදනා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන ටැන්සානියා ජනාධිපතිවරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා හොර රහසේ ඉන්දියාවට රැගෙන ගොස් ඇතැයි ටැන්සානියා විපක්ෂ නායක චෝදනා කරනවා.
COVID-19 වෛරසය සම්බන්ධයෙන් ඔහු ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළායෙක්. ඔහු ජනතාව අතරට ගියේද මුහුණු ආවරණ ගැන කිසිදු තැකීමක් නොකරමි. මතකනේ මුල අවස්ථාවේදී කවුද මෙයා මේ ට්‍රම්ප් එයාත් ඒ විදිහට මුඛාවරණ ගැන තැකීමක් නොකරපු අවස්ථාව. ඊට පස්සේ එයාත් මුඛාවරණ දාගෙන ඉඳාව. මේ ටැන්සානියා එක්කෙනා එයා කිසිම තැකීමක් කරේ නෑලු කොරෝනා ගැන මුඛාවරණත් නැතුවලු ගියේ. දැන් එයාට කොරෝනා හැදිලා තත්ත්වය හොඳ නෑ කියලායි කියන්නේ. හොරරාසේ ඉන්දියාවට ගියලා කියලා විපක්ෂයෙන් චෝදනා එල්ල වෙනවා. හොඳයි ඒ අතරේ ගණන් හිලව් ටික ඔයගොල්ලොත් එක්ක බෙදා හදා ගන්න සූදානම් වෙනවා. අපේ රටේ ඊයේ ආසාදිත සංඛ්‍යාව 297ක්. ආසාදිතයන් වාර්තාවීම ගොඩක් අඩු වෙලා තියෙනවා. ඒ අතරේ පොඩි ප්‍රශ්නයක් වුණේ අර දකුණු අප්‍රිකා ප්‍රභේදයේ එක්කෙනෙකුයි ප්‍රතිශක්තිකරණය අඩු වෙන වෛරස් ප්‍රභේදයකුයි හමු වුණා කියන එක. ඔයා අපි මර්ධනය කරගත්තොත් ඒ හමුවීම අඩු කරගත්තොත් නතර කරගත්තොත් අපිට මේ යන ඇල්ලෙල්ල අල්ලගෙන යන්න පුළුවන්. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ යන සංඛ්‍යාව බුලාහාරියේදී මතකද මේ යන සංඛ්‍යාව ඉතා අඩු මට්ටමක හිටියේ. දැන් දවසින් දවස 5 6 7 වාර්තා වෙන්න ගන්නවා. ඊයේත් මරණ 5ක් වාර්තා වෙලා තියෙනවා. හොඳේ. ඊයේ සූල් සංඛ්‍යාව 357ක් වෙලාවට ඒ හින්දා මෙවන විට ප්‍රතිකාර ලැබෙන සංඛ්‍යාව 2803ක් පමණයි. දැන් ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාවයි චීනීය ආසාදිතයන්ගේ සංඛ්‍යාවයි අතර තත්ත්වයයි ලෝකයේ ආසාදිතයන් වාර්තා වෙන රටවල් අතර ලංකාවයි ආරම්භක වුණු මේක කොවිඩ් ගෙනාපු චීනයයි ඉන්න තැන පෙන්වන්නද බලන්න. අපිට ඒ සඳහා අවධානය යොමු කරන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මෙහෙමයි ඒ කතන්දරේ වාර්තා කරලා තියෙන්නේ. චීනය මේ වන විට 90027 දෙනෙක් ඉන්නවා. එතකොට ශ්‍රී ලංකාවේ 7,286 දෙනෙක් ඉන්නවා. ලෝකේ රටවල් වර්ගීකරණය අතින් චීනය 86, ශ්‍රී ලංකාව 87 වෙනි ස්ථානයේ ඉන්නවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. චීනයයි ශ්‍රී ලංකාවයි එක ළඟ ඉන්නේ. හොඳයි, ඒ පිළිබඳවයි අපි අද කොවිඩ් පිළිබඳවයි විශේෂයෙන් වාර්තා කළේ. ඊළඟට අප දැන් සූදානම් වෙනවා උපුල් රෝහණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපතිවරයා කරපු ප්‍රකාශයක් පිළිබඳව අවධානය යොමු කරන්න. තහවුරු වන මරණ බොහෝමයක්ම ඔවුන් මරණය සිදුවීමට කලින් COVID-19 ආසාදිතය බවට තහවුරු වුණායි නෙමෙයි. ඔවුන් මිය ගියාට පස්සේ මృత ශරීර වලින් ලබා ගන්න සාම්පල මගින් COVID-19 ආසාදිතය බවට තහවුරු වුණු පුද්ගලයන් බොහෝමයක් දෙනා. ඒ නිසා අපිට ඊටාම පැහැදිලිව පේනවා තවදුරටත් COVID-19 ආසාදිතය පවතිනවා. පවතින තත්ත්වය නිසියාකාරව අවබෝධ කරගන්න නැතුව එන්නත මගින් සියලුම ගැටලු විසඳෙනවා යයි හිතාගෙන කටයුතු කිරීම හින්දා යම් අර්බුදකාරී තත්ත්වයකට මේ රටේ COVID-19 තල්ලු වෙමින් තියෙනවා. ඒ කරන ප්‍රකාශයේ සම්බන්ධයෙන් අවධානය යොමු කරගනිමු. මොනවද තියෙන ගැටලු අඩුපාඩු කියලා දරාගෙන ඒවා විද දරාගෙන ඒවා විසඳාගෙන අපි ඉස්සරහට යමු. යන්ද සීනි කතාව නැගලා යනවා. ඊයේ ජනතා විමුක්ති පෙරමුණේ ශ්‍රේෂ්ඨාධිකරණයට යාමේ කතාවත් එක්ක සීනි කතාව තවදුරටත් අවධානයට යොමු වුණා. සීනි බද්ද අඩු කිරීම වගඋත්තරකරුවන්ගෙන් කෝටි 1595 පාඩුව අය කර ගන්න හඳුන්වැත්තිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඒ.ජේ. අබේනායක ලියන. කිලෝවකට රුපියල් 50ක්ව තිබූ සීනි බද්ද 725 දක්වා අඩු කර මෙරටට සීනි ආනයනය කිරීමෙන් රජයට අහිමි වූ රුපියල් කෝටි 1595කට අධික බදු මුදල් වගඋත්තරකරුවන්ගෙන් අය කර ගැනීමට නියෝගයක් කරන්න ඇවිල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. එම ක්‍රියාවලියේදී රජයට එවන් අතිවිශාල බදු මුදලක් අහිමි කළ පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ නීතිමය පියවර ගන්නා ලෙසට නීතිපතිවරයාට නියෝගයක් කරන්නයිද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණා. ඒ පිළිබඳවයි වාර්තාව මේ දාලා තියෙන්නේ. බද්ද අඩු කරා නම් කෝපාරිභෝගික ජනතාවට සෙත සහනය වාසිය අනෙතරයි මේ ප්‍රශ්නේ පැන නගින්නේ. ජයිපේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය කතාව දැන් කිලෝවකට රුපියල් 50ක්ව තිබූ සීනි ආනයන බද්ද 125 දක්වා අඩු කිරීමට ආණ්ඩුව පසුගිය ඔක්තෝබර් මාසයේදී තීරණය කළා. එහෙත් එම බදු අඩු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වෙළඳපොලේ සීනි මිල පහත වැටුනේ නැහැ. මේ සම්බන්ධයෙන් විවිධ විරෝධතා ගොනු කළ විපක්ෂය ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේ ජනතාවට නොලැබුණු සීනි බදු අඩු කිරීමේ වාසිය හිමි වුණේ කාටද යන්න පිළිබඳවයි. මේ අතර අදාළ මුදල් සීනි ආනයනකරුවෙකු හෝ කිහිප දෙනෙකු අතර පත්ව ඇති බවට මුදල් කාරක සභාව පසුගියදා පෙන්වා දුන්නා. ජනතා විමුක්ති පෙරමුණ අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේ මෙවන් පසුබිමකයි. අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති ලේකම්වරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශ
අමාත්‍යාංශ ලේකම්වරයා නීතිපතිවරයා සහ සීනි ආනයනික සමාගමක සභාපතිවරයෙකු වූ සජාන් මව්ජූඩ් මෙන්ම එවකට සිටි සතොස සභාපතිවරයා නම් කර තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ වග උත්තරකරුවන් විසින් රජයට සිදු කළ පාඩුව ඔවුන්ගෙන්ම අයකර ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසයි. එමෙන්ම ඔවුන්ට එරෙහිව අපරාධ නඩු පැවරීම සඳහා නීතිපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. අපි පහුගිය දවස්වල රැව්පිල් රැව් දුන්නේ මහා බැංකු බැඳුම් කර සිද්ධිය තමයි කියලා ඒකේ තියෙන ලොකුම වංචාව ලංකාවේ. නමුත් අපි දැනගත්තා මේකෙන් ඊට එහා ගියපු වංචාවක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි සීනි නැවක් ලංකාවට ගියේ. එදා මහ බැංකුවේ අධිපතිවරයාගෙන් තොරතුරු අරගෙන එලෝසියස් ගනුදෙනුව කරා වගේම මෙදා සජාත් මෞසින්ලව මේ සීනි ජාවාරම සිද්ධ කළා තියෙනවා. අර එදා මහ බැංකුව මංකොල්ල කාලා අර්ථ සාධක කර මුදලට මහ බැංකුවේ සල්ලි කොම්ප කරා වගේම මේ සීනි ගනුදෙනුවේ සල්ලි ඒ වංචාවෙන් සතොසෙන් මංකොල්ල කාලා තියෙනවා. ඒ විදිහටයි චෝදනාව එල්ල වෙන්නේ. ඒ විදිහටයි පෙත්සම අරගෙන ගියේ. එතකොට මේ සීනි ගැන කතාව මේ දවස්වල ඉහළටම යනවා. නැගලාම යනවා. දැඩි ලෙස කතා බහට ලක් වෙනවා. ඒ හින්දාම මුදල් අමාත්‍යාංශ ලේකම් උත්තර දීලා තියෙනවා. සීනි බදු අඩු කිරීමෙන් කෝටි 1600ක පාඩුවක් නැහැ. තවමත් බද්ද 725යි. බදු අඩු නොකළා නම් සීනි කිලෝව 175ට යනවා. ශ්‍යාම් නුවන් ලියන සේනි බදු අඩු කිරීම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට අනුකූලව ජනතාවට සාන සැලසීම සඳහා ගත් තීරණයක් බවත් ඒ නිසා මේ කියන ආකාරයේ රුපියල් බිලියන 16ක පාඩුවක් රජයට සිදුව නැති බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් SR ආටිගල ඊයේ මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කිරීමක් කළා තියෙනවා. මුදල් අමාත්‍යාංශය විසින් රාජ්‍ය මුදල් කොමිසමට එම කොමිසමේ ඉල්ලීම මත වාර්තාවක් ලබා දුන්නත් ඒ රජයට ආදායම් අහිමිවීමක් හෝ පාඩුවක් ලෙස මුදල් අමාත්‍යාංශය පිළිගන්නේ නැති බවත් ආටිගල කියලා තියෙනවා. එමයි ආටිගල කියලා තියෙන ආටිගල කියපු කතාව දැන් බලන්න. ආණ්ඩුවට සම්පූර්ණ අයිතිය තියෙනවා මහජනතාව වෙනුවෙන් බදු වෙනස් කරන්න. දැන් මම දැක්ක පත්තරවල තියෙනවා මුදල් අමාත්‍යාංශය කිව්වා කියලා බිලියන 15.9ක් සීනි වලින් ආදායම නැත්නම් ලොස් එකක් කියලා. අපි එහෙම කිව්වේ නෑ. ඔය කියන කට්ටිය මේක පාඩුවේ කියන කට්ටිය මේක 725 තියෙන දායකල් පාඩුයි. අද බද්ද 725ට ගෙනාවට හෙට උදේ ඉඳන් ඒ සියලුම එක 1 to 1 මැප් කරන්න බෑ මේක. එහෙම වෙන්නේ නෑ. ඔයාලා දන්නවනේ එහෙමනේ වෙන්නේ. ස්ටොක් එක අතේ තිබ්බොත් බජට් එක දවසට සිගරට් මිනිස්සු එකතු කරගන්න බජට් එකකින් වැඩි වෙයි කියලා. එතකොට අපි පහකින් ඒක හැමෝම පාස් කරනවා. හැබැයි අඩු වෙන පැත්තට හැම ඒව වෙන්නේ නැහැ. දැන් මේකෙත් ඒකයි වුනේ. මේක අඩු කළේ නැත්නම් මේ සීනි 135 175 විතර තියෙන්නේ. අද 115යි. ඒ බෙනිෆිට් එක ප්‍රමාණිකූලව මහජනතාවට ඇවිල්ලා තියෙනවා. ඕක තේරුම් ගන්න නැති එක්කෙනා තමයි කියන්නේ ආණ්ඩුවට මෙච්චර ලොස් කියලා. කවුරු හරි මේක ගහගත්තා කියලා. එහෙම එකක් වෙලා නැහැ. ඒ කහ සම්බන්ධයෙන් යම් කිසි සහනයක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැද්ද ආණ්ඩුවේ ටිකක් දෙන්න? කිසිම සහනයක් දෙන්න අවශ්‍ය නැහැ. කා විතරක් කිව්වොත් මට මතක තුනා උඳු රටට ඕනි 10000යි. අපි ආඩම්බරෙන් කියනවාද උඳු නවත්තපු නිසා අද උඳු තනිකරම 10000ක් මෙට්‍රික් ටන් මේ රටේ හැදිලා තියෙනවා. ඉතින් ඒක අප්‍රීෂিয়েට් කරන ලාංකිකයෙක් හැටියට කහ වලටත් කළේ ඒක. මෝටර රථ ආනයනය ගැන මොන වගේ ක්‍රියාමාර්ග සහ තීව්‍ර ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවද? මෝටර රථ ආනයනකරුවනුත් සම්බන්ධව සාකච්ඡාවක් තිබ්බා. මේ මෝටර රථ මෙහෙට ගේන එක සම්බන්ධව මේ ඒක අපිට තියෙන ප්‍රශ්නය තේරුම් කරලා දුන්නා. ඒ කියන්නේ ෆොරින් එක්ස්චේන්ජ් ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපි කවුරුත් ලැජ්ජ වෙන්න ඕනේ නැහනේ. 1500ක් මිලියන US ඩොලර් සාමාන්‍ය තත්ත්වයටදී වාහන ආනයනය කරනවා. ඒක ලොකු ගාණක්. ඉතින් ඒගොල්ලන්ට හොඳ කොන්ක්‍රීට් ප්‍රොපෝසල් එකක් අරගෙන එන්න කිව්වා. මොකද අපි කොහොමත් කැමති නෑ කිසිම භාණ්ඩයක් නවත්තගෙන ඉන්න. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් නම් පිටින් සල්ලි ගෙනහල්ලා දෙන්න අපිට කිසි ප්‍රශ්නයක් නෑ. එහෙම කට්ටියත් ඉන්න පුළුවන්. මොකක් හරි යෝජනාවක් ගේන්න කිව්වා. ඒ කියන්නේ ලේකම්තුමනි දැන් මහ ජනතාවට ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන් ද රජයේ යම්කිසි වැඩපිළිවෙලක් යටතේ වැඩපිළිවෙලක් ඒක තමයි. අනිවාර්යයෙන්ම යම් මේ වාහන ගෙන්වීම සම්බන්ධව යම්කිසි වැඩපිළිවෙලකට යා යුතුයි. අපි උත්සාහ කරන්නේ කොහොම හරි අපනයන වැඩි කරගෙන ආනයන යම්කිසි දුරකට කන්ට්‍රෝල් කරගෙන මේක කරන්න. වාහනේ යනවද? පරිප්පු රුපියල් 250ට කනවද? ඕවා තමයි අපිට ගන්න ඕන තීරණ රජයක් හැටියට. ගන්න ඕනේ තීරණ ගැනයි ලේකම්තුමා සඳහන් කිරීම කළේ. දැන් එතකොට ඊළඟට බන්දුල මහජන අදහස් ඉල්ලනු මොනවටද දන්නවද? ජාතික වෙළඳ ප්‍රතිපත්තියට බන්දුල මහජන අදහස් ඉල්ලා යකිත පෙරේරා ලියයි.
නව ජාතික වෙළඳ ප්‍රතිපත්තිය සඳහා මහජන අදහස් ලබා ගැනීම ඉදිරි සති කිහිපයේදී සිදු කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා තියෙනවා. ජාතික වෙළඳ ප්‍රතිපත්තිය සැකසීම වෙනුවෙන් විද්වත් කමිටුවක් පත් කර ඇති බවත් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ වෙනම ස්ථානයක් එම කමිටු රැස්වීම සඳහාම වෙන් කර ඇති බවත් වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී ඔහු සඳහන් කළා තියෙනවා. මෙන්න ජාතික වෙළඳ ප්‍රතිපත්තියට බන්දුල ඔබෙන් අදහස් ඉල්ලනවා. දෙන්න තියෙන අදහස් වෙලා බලන්න. හරි ඊළඟට තව කතා ටිකකට යමු. අශෝක් අබේසිංහ අදත් ඉන්නවා පත්තරේ මේ දවස්වල කතා බහට ලක් වෙන නාමයක්. මොකද අර පාස්කු ප්‍රහාරය පිළිබඳව Taman කරපු ප්‍රකාශයත් එක්ක ඇති වෙලා තියෙන මතුවලා තියෙන తত্ত্বය එන දෙයකට මුහුණ දෙනවා. අශෝක් අබේසිංහ කිව්වා කියලා නෝමන් පලියවඩන ලියනවා. දේශපාලනය කරද්දී එන සෑම දෙයකටම මුහුණ දීමට සිදු වෙනවායයි කුරුණෑගල දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ දිවයිනට ඊයේ සඳහන් කළා තියෙනවා. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ රජයේ ප්‍රබල දේශපාලකයන් දෙදෙනෙකුට ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කිරීමේ සිද්ධිය පිළිබඳ රාජ්‍ය පොලිසිය මගින් ප්‍රශ්න කිරීම වලට යොමු වීම පිළිබඳ අශෝක් අබේසිංහගෙන් කළ විමසීමකදී ඔව් එහෙම කියලා රාජ්‍ය පොලිසියට මා කළ දීර්ඝ ප්‍රකාශයේ නීතිපතිවරයා වෙතට බාර දී තිබෙන බව දැන ගැනීමට ලැබුණා. එන දෙයට මම මුහුණ දෙනවා. දේශපාලනය කරනවා නම් එන සෑම ප්‍රශ්න වලටම මුහුණ දෙන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. එන දෙයට මුහුණ දෙනවා කියලා තියෙනවා. එන දෙයට නෙමෙයි ඔබට මුහුණ දෙන්න වෙලා තියෙන ඔබ කියපු දෙයට. ඒක තමයි සදාන් කිරීම කරන්නට වෙන්නේ. පහුගිය දවස්වල සෑහෙන කතා වුණු මාතෘකා. එතකොට සමගි ජන බලවේගය එමත් නැත්නම් විපක්ෂය මේ දවස්වල චෝදනාවක් එල්ල කරනවා ආණ්ඩුවට. කොමිෂන් සභා තීරණ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ ආණ්ඩුව දැන් විපක්ෂයේ දේශපාලකයන් දඩේමේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දුනිල් අමරසේනයි කියන්නේ නිබල කොඩිතුවක් කුලියන්නේ. ජනතා අපේක්ෂා ඉෂ්ට කිරීම පසෙක තබා ඇති ආණ්ඩුව විපක්ෂයේ දේශපාලකයන් ඇතුළු තමන්ට විරුද්ධව කතා කරන පිරිස් මර්ධනය කිරීම ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉන්දුනිල් කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා තියෙනවා. ආණ්ඩුවට ඡන්දය දුන් ලක්ෂ 69න් 1ක හෝ සොයා ගැනීම අද වෙන විට අපහසු තත්වයට පත් ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළා තියෙනවා. මේ ආණ්ඩුව තමන්ට විරුද්ධව කතා කරන අය මර්ධනය කරමින් යනවා කියලා තවදුරටත් ඔහු කියලා තියෙනවා. එහෙමයි ඔහු සඳහන් කරන්නේ. ඒ අතරේ මන්ත්‍රී ශාන් විජේලාල් එයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හරහානේ ආණ්ඩුවට එකතු වෙන්නේ. පොහොට්ටුවට එකතු වෙන්නේ. නැත්නම් මේ පොහොට්ටුව යටතේ තරඟ කරන්නේ. පාස්කුදා කොමිසමේ නිර්දේශ ලබා දී තිබෙන්නේ අරමුණු වලට පිටින් මන්ත්‍රී ශාන් විජේලාල් කියන්නේ උඩුගම රවීලියන්. ලබා දී තිබූ අධිකාරී බලව ඉක්මවා යමින් සහ ඊට පිටින් යමින් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ කොමිසම් සභාව ක්‍රියා කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා ඉකුද්දා කියනවා. මන්ත්‍රීවරයා කියන්නේ අපේ නායකයා වන මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් අපි කොන්දේසි විරහිතව පෙනී සිටිනවා. ඒ නිසා මේ කොමිෂන් සභා වාර්තාව අප දකින්නේ මෑත ඉතිහාසයේ මේ රටේ පළමුණු කොමිෂන් සභා වාර්තා අතර දැඩි කතාබහට ලක් වුණු ඒ වගේම රටේ විවිධ ස්තරවල අය තරයේ විවේචනය කරපු ප්‍රතික්ෂේප කරපු කොමිෂන් සභා වාර්තාවක් හැටියටයි. කොහොමද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයගෙන් එන මතවාදය කොමිෂන් සභා වාර්තාවත් එක්ක ඒකේ තිබිච්ච නිර්දේශ මතක් වෙනව නේද? ඒගොල්ලෝ මේ වගේ මතවාද ඉදිරිපත් කරද්දී. ඒ අතරේ ගාමිණී ලොකුගේ ඇමති කියනවා ජනාධිපති කොමිෂන් සභා දෙකකින්ම වැරදිකරුවන් වූ දේශපාලකයන්ට එරෙහිව නීති පියවර ගන්නවා. ඩයනා උද්‍යංග නිලියන් ජනාධිපති කොමිෂන් වාර්තා දෙකකින් වැරදිකරුවන් ලෙස නම් වූ දේශපාලකයන් සිටින බවත් ඔවුන් සම්බන්ධයෙන් නුදුරේදීම ක්‍රියාමාර්ග ගැන්වී ඇති බවත් ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ ඊයේ සඳහන් කළා තියෙනවා. ජේ.ආර්.ගේ යුගයේ කොමිෂන් සභා පත් කර දේශපාලකයන්ගේ ප්‍රජායිතිය අහෝසි කළේ නම් වර්තමානයේදී එසේ කිරීමේ නොහැකියාවක් නැතයිද ඇමතිවරයා සඳහන් කළා තියෙනවා. ජේ.ආර්.ගේ යුගයේදී කොමිෂන් සභා පත් කර දේශපාලකයන්ගේ ප්‍රජායිතිය අහෝසි කළේ නම් වර්තමානයේදී එසේ කිරීමේ නොහැකියාවක් නැතයිද ඇමතිවරයා කියලා තියෙනවා. ජේ.ආර්.ගේ යුගයේදී ගාමිණී ලොකුගේ ඔබ හිටියේ කොතනද? එතකොට මොන පාර්ශ්වයේද? නිකම් මතක් කළේ හොඳ. ඊළඟට අද ලංකාදීප පත්තරේ දානවා මීළඟ ජනාධිපතිවරණයට එන්න සුදුස්සෙක් ගැන ලොකුගේ කියපු කතාවක්. දන්නවද කවුද කියලා? මීළඟ ජනාධිපතිවරණයට එන්න බැසිල්ට සුදුසුකම් තියෙනවා. ඇමති ලොකුගේ කියන්නේ ඩයනා උද්‍යංග නිලියන්. මීළඟ ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා බැසිල් රාජපක්ෂට සම්පූර්ණ සුදුසුකම් ඇතැයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ ඊයේ කියනවා.
නමුත් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවත ජනාධිපතිවරණට ඉදිරිපත් නොවන බවට ප්‍රකාශයක් කර නොමැති නිසා මීළඟ අපේක්ෂකයා සම්බන්ධයෙන් දැන්ම කතා කළ යුතු නැතයිද ඇමතිවරයා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළා තියෙනවා. මීළඟ ජනාධිපතිවරණට තරඟ කරන්නේ කවුරුන්ද යන්න දැන්ම නිශ්චිතව කිව නොහැකි නමුත් බැසිල් රාජපක්ෂට ඒ සඳහා සුදුසුකම් ඇතයිද ගාමිණී ලොකුගේ කියලා තියෙනවා. එහෙමයි ලොකුගේ රාජපක්ෂවරුන් වෙනුවෙන් කතා කරලා තියෙන්නේ පෙනී ඉඳලා තියෙන්නේ. හරි. පෙරහැරටත් වෙනත් සංස්කෘතික කටයුතු වලටත් හීලෑ අලි ඇතුන් අවශ්‍යයි. කොන්දේසි හැදීමේදී හිමිකරුවන් සමග සාකච්ඡා කරන්න කියලා ජනපතිගේ නිලධාරීන්ට උපදෙස් ලැබිලා ඩයනා උද්‍යාංගන එළියන්. පෙරහැර කලාව සහ සංස්කෘතිය වෙනුවෙන් රටට හීලෑ අලි ඇතුන් ගහනයක් අවශ්‍ය බව තමා දැඩිසේ විශ්වාස කරන්නේ යයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ කියලා. හීලෑ අලි ඇතුන් නියාමනය සහ සංරක්ෂණය පිළිබඳ කොන්දේසි සැකසීමේදී හිමිකරුවන් සමගද සාකච්ඡා කරන්නයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දීලා. පෙරහැර මංගල්‍යය සඳහා හීලෑ අලි ඇතුන්ගේ හිඟේ හේතුවෙන් මතුවී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පෙරවරුවේ පැවති අතර ජනාධිපතිවරයා එහිදී මේ බව සඳහන් කළා තියෙනවා. මහා සංඝරත්නය මෙන්ම හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංවිධානයේ නියෝජිතයන්ද ඊට එක් වෙලා හිටියා. පෞගේ වකවානුවේ ඔය හීලා අලියතුන්ගේ කතාව ඔය ගත්ත කාරණා ඒකත් එක්ක පෙරහැරවල තත්ත්වය ගැන ගොඩක් කතා වුණා මං කියන්නේ ටික කාලයකට කලින් ඒකත් එක්ක ඉදිරි කතන්දරයක් තමයි මේ ඊයේ පවත්වලා තියෙන්නේ. අපි දැන් නැවත අවධානය යොමු කරනවා අද දිවයින පත්තරයට. අද දිවයින පත්තරයේ තියෙන සටහන් කීපයකටම ඔබත් එක්ක යන්නයි දැන් සූදානම් වෙන්නේ. මෙන්න මෙහෙම කතාවක් පත්තර වාර්තාවේ තියෙනවා. මහින්ද ඝාතන තැතට උදව් කළ හමුදාවේ ඩබලක් නිදහස් වෙලා කීර්ති වර්ණකුලසූරිය ලියන්. අද ඊයේ නිදහස් වීමක් නම් නෙමෙයි මේ දාලා තියෙන්නේ. අගමැති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට තැත් කිරීමේදී කොටි සංවිධානයට සහාය වීම සහ මේජර් ජනරාල් පාරමී කුලතුංග ඝාතනය කිරීම සඳහා කොටින්ට තොරතුරු සැපීම යන බරපතල සිද්ධිවලට සම්බන්ධ හිටපු කර්නල්වරයෙකු සහ මේජර්වරයෙකු යාපාන රජයේ සමයේ නිදහස් වෙලා තියෙනවා. මේ අතර මරදානයේදී ක්ලේමෝ බෝම්බ 4ක් සොයා ගැනීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් පරීක්ෂකවරයෙකුද පසුගිය රජය යටතේ නිදහස් වෙලා තියෙනවා. එලෙස නිදහස් වූ පොලිස් නිලධාරීන්ට පසුව රැකියාවක් ලැබී තිබෙනවා. යාපාන රජයේ සමයේ හිටපු කොටි ක්‍රියාකාරිකයන් 10 දෙනෙකුද අභිරහස් ලෙස නිදහස් වී ඇත. ඔවුන් අතර බ්‍රිතාන්‍යයේ කොටි අරමුදල් එකතු කිරීමේ ප්‍රධානියා වූ නේරු අම්මාන් සහ කොටි නියෝජ්‍ය ගුවන් බලකා නායක ගුෂාන්තන්ද වෙනවා කියලාත් දාලා තියෙනවා. සටහනක කතාවක් ප්‍රධාන පිටුවේ වාර්තාවක් එක්ක ඒක දාලා තිබුණේ. ඒ හින්දා අපි කතාව උපුටා අරගත්තා. ඒ අතරේ මේ ඇතැම් දේශපාලඥයන් උතුරු කරේ ඇතැම් දේශපාලඥයන්ගේ හැසිරීම ජිනීවා අභිමුවදී ඇතමුන් රටට එරෙහිව ක්‍රියාත්මක වීම ඊටම බරපතල ලෙස හිතන්නට වෙනවා. මොවුන් නැවත වතාවක් මේ කොහෙටද යන්නේ? මොවුන්ගේ ප්‍රකාශ වලින් බල ගැන්වෙන සමහර කණ්ඩායම් නැවත වතාවක් බෙදුම් වාදයට මුල පුරයිද? ආණ්ඩුවේ වක්කීතු බලධාරීනි මේවා තමයි අපි විශේෂ අවධානයට යොමු කරන්න ඕනි. එක පැත්තකින් අන්තවාදයත් අනිත් පැත්තෙන් බෙදුම්වාදයත් අත්වැල් බැඳගෙන එකට ඉස වෙන්නට ගත්තොත් කියන්න ඕනේ මේ කොටින්ට පණ දෙන්න උතුරේ දේශපාලන තැතක් කියලා සරත් වීරසේකර කිව්වා කියලා නෝමන් පලිය වඩන ලියන. වැළලී ගිය කොටි සංවිධානයට යලිත් පණ දීමට ද්‍රවිඩ දේශපාලඥයන් බලවත් ප්‍රයත්නයක් දරන බවට ලැබුණු තොරතුරු ඔස්සේ පොලිස් සහ හමුදා බුද්ධ්‍යංශ කීපයක්ම යාපනයට යොදවා සිටින බව මාජන ආරක්ෂක ඇමති විශ්‍රාමික රියා අද්මිරාල් සරත් වීරසේකර දිවයිනට කියනවා. මේ තත්ත්වයේ සුළමුල සොයා ගැනීම සඳහා ආරක්ෂක අංශ වලට උපදෙස් දීම සඳහා සරත් වීරසේකර ලබන සතියේ යාපනය බලා පිටත් යාමට නියමිත වෙලා තියෙනවා. නියපොත්තෙන් කඩලා දාන්න පුළුවන් දේ පොරවෙන් කපනකම් ඇති වෙන තරමට බලාගෙන ඉන්නට එපා. ඒක තමයි වෙන්නට ඕනේ. පෞගිය වකවානුවේදී අමුතු කතන්දරත් එක්ක අමුතු සංහිඳියා කතන්දර මේ හැබෑ සංහිඳියාව නම් ප්‍රශ්නයක් නෑ. මේ අමුතු සංහිඳියා කතන්දර කියන්න ගිහිල්ලා අන්තිමට අවසානයේ ඇති වුණු තත්ත්වයන් පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන නිසා නියපොත්තෙන් කඩන්න පුළුවන් දේවල් නියපොත්තෙන්ම කඩා දාන්න. හිජාස් හිස්බුල්ලාට සලීම් කාන්ට නඩු පවරයි කියලා ඒජේ අබේනායක ඇතුළු පිරිසක් ලියලා තියෙනවා. ඒජේ අබේනායක ඇතුළු කණ්ඩායමක් මේ සටහන අරන් එන්නේ. නීතිඥ හිජාස් ඕමාර් හිස්බුල්ලා සහ පුත්තලම අල් සහිරා මද්‍රසා පාසලේ විදුහල්පති සලීම් කාන් මොහමඩ්
දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා ඊයේ පුත්තලම මහාධිකරණයේ හමුවේ අධිචෝදනා 5ක් යටතේ නඩුවක් ගොනු කළා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සුරැකීමේ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ එකී විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ගොනු කර ඇති අධිචෝදනා සනාථ කිරීම සඳහා පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 75 දෙනෙකු ලේඛන 17ක් ගොනු කිරීමට පියවර ගන්නා බවයි නීතිපතිවරයා මහාධිකරණයට සඳහන් කිරීමක් කළා තිබුණේ. ඒ කතාව දිවයින පත්තරෙන් මම උපුටා ගත්තේ. ඊළඟට අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ ලංකාදීපයට. පාස්කු වාර්තා විවාදයේ තව දින දෙකක් සුජිත් හේවාජුලිගේ වාර්තාව අරන් එන්නේ. පාස්කු කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය තවත් දින දෙකක් පැවැත්වීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීන් කියනවා. මේ අනුව විවාදයේ මේ මාස 9 වෙනි සතියේදී පැවැත්වෙනු ඇත. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් ලබන සතියේදී පැවැත්වීමට නියමිත අතර විවාදයේ පවත්වන දින මෙම රැස්වීමේදී තීරණය කරන බවයි පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් ටිකිරි ජයතිලක සඳහන් කළා තියෙනවා. මේක නෙමෙයි. ඔයගොල්ලෝ දැක්කද අර පාස්කු වාර්තාවේ වෙලුම් නීතිපතිට අරගෙන ආපු ආකාරය. මෙන්න බලන්න ඡායාරූප සටහන. පාස්කු කොමිෂන් සභා වාර්තාවේ ජාතික ආරක්ෂාවට බලපාන සංවේදී තොරතුරු ඇතුළත් වෙලුම් 22ක් නීතිපතිවරයාට ඊයේ බාර දෙනු ලැබුව අතර එම වාර්තා නීතිපතිවරයාට බාර දීමට අත්කරත්තයක පටවා රැගෙන ආපු ආකාරය තමයි මේ තියෙන්නේ. ගයන් අමරසේකරගේ ඡායාරූප අවස්ථාව. මේ පටවන් ආපු හැටි. හොඳයි, ඒක පටවන් ආපු හැටි. ඊට පස්සේ ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත සේනාධිකාර ප්‍රකාශයයි බල. පාස්කු ඉරදින ප්‍රහාරය ගැන සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඉදිරි වෙලුම් 22 නීතිපති දප්පුලද ලිවේරා මහතාට බාර දෙනු ලැබුවේ ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණදීර මහතා විසින්. අවසන් වාර්තාවේ වෙලුම් 65ක් පසුගිය මාර්තු 2 වෙනිදා නීතිපතිවරයාට බාර දී තිබුණා. සංවේදී කොටස් 22ක් තියෙනවා කියලා රාජ්‍ය ආරක්ෂකවට බලපාන සංවේදී කාරණා. එය අද දින ලබා දුන්නේ නඩු ගොනු කිරීම සඳහා අවශ්‍ය වෙන හින්දා ඉතින් ප්‍රමාදයක් සිදු වුණා කියන්න බෑ. එබැයි ඔහුගේ ප්‍රකාශය ඒ අතරේ අසාද් සාලිගේ සද්දේ ඒකත් එක්ක සෑහෙන මතවාදයක් ඇති වෙලා තියෙනවා. ඒ කතන්දරයත් එක්ක අසාද් සාලිට එරෙහිව ත්‍රිනිකායක භික්ෂු එකමුතුව CIDට යයි සුභාෂිනී සේනානායක රක්ෂණ ශ්‍රියන්ත එක්කලියයි. ජාතික පෙරමුණේ නායක අසාද් සාලි ඉක්ුත් 9 වෙනිදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලමින් ත්‍රිනිකායක භික්ෂු එකමුතුව ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා තියෙනවා. හොඳයි, අපි දැන් මේ අවස්ථාවට යමු. ජාතික සමග පෙරමුණේ නායක අසත් සාලි මහතා පසුගියදා සිදු කළ ප්‍රකාශයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් ත්‍රිනිකායක භික්ෂු එකමුතුවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එක අවස්ථාවකදී පමණක් නෙවෙයි අවස්ථා ගණනාවකදීම අසත් සාලි මහත්මයා ප්‍රකාශයට පත් කළා මේ රටේ නීතිය ඒ අය පිළිගන්නේ නැහැ කියලා. අසත් සාලි මේ නියෝජනය කරන්නේ පාස්කු ප්‍රහාරය සිද්ධ කරපු සහරාන්ගේ කණ්ඩායමද? එයාගේම විවිධ සද්ද දාලා විවිධ ප්‍රකාශ කළා. කාගේ උරහරි කවුරු හරි කාගේ අතර නොසන්සුන්තාවක් ඇති කිරීමේ ගමන් මඟ කියනවා නම් වගකීතු බලධාරීන් ඒ ගැන හොඳට අවධානය යොමු කරන්න. ඊට පස්සේ මේ කතාව වෙනම එකක් අපි වාර්තා කරන්න සූදානම් වෙනවා. අද පත්තරෙන් උපුටා අරගෙන ඒ සටහනත් එක්ක අපිට පුළුවන්කම තියෙනවා මේ කාරණාව ඔගොල්ලොත් එක්ක බෙදා හදා ගන්න. ප්‍රජාතන්ත්‍රවාදයට එන්නේයි මියන්මාරයට බල කරන්න එජාපය ආණ්ඩුවෙන් ඉල්ලයි කියලා ශිරෝමි අබේසිංහ ලියනවා. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය නැවත ආරම්භ කරන්නයි මියන්මාරයට බලපෑම් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. එතකොට සජිත් කියන්නේ මියන්මාරයට ආරාධනා කිරීම ගැටලුකාරී. සජිත්ගේ ප්‍රකාශයේ පත්තරෙන් වාර්තා කරන්නේ මෙරට පැවැත්වෙන බිම්ස්ටෙක් අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා මියන්මාර රජයේ විදේශ ඇමතිවරයාට ආරාධනා කිරීම ගැටලු සහගත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කිරීමක් කළා තියෙනවා. අපි විරාමයක් කරන් එන්න. සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ හදවතේ ලැබුම්ගත් ස්වර්ණවාහිනියේ 24 වෙනි අභිමානවත් සංවත්සරයට ඉතිරිව ඇත්තේ තවත් දින කිහිපයක් පමණයි. හැමදාමත් හරවත් දේවල් වලින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙන ස්වර්ණවාහිනිය මෙවර 24 වෙනි සංවත්සරයේ නිමිත්තෙන්
දුෂ්කර පාසල් 24කට පුස්තකාල 24ක් බස් එක තුල පුස්තකාල 24ක් ලබා දීමට පියවර අරගෙන තිබෙනවා. ඒ පළමු අදියර 16 වෙනිදා උදෑසන සජීවීව ඔබට දැක බලා ගන්නට පුළුවන්කම තියෙනවා 24 වෙනි සංවත්සරය නිමිති කොටගෙන. ඒ වෙනුවෙන් බස් රථ අදාළ පාසල් වෙතට යන අවස්ථාව පිළිබඳව ඔබට පැහැදිලි කිරීමක් කරන්නටයි අපි දැන් සූදානම් වෙන්නේ. බස් එකේ පුස්තකාලයත් එක්ක මේ මොහොතේ රැඳී සිටිනවා චන්දන පුස්වෙල. චන්දන ඔබට අවස්ථාව. ඔව් ආයුබෝවන් රංගන සුබෝදෑසනක්. ඔබ සඳහන් කර පරිදි හැමදාම ස්වර්ණවාහිනිය අලුත් දෙයක් කරා, ඵලදායී දෙයක් කරා. ඒ නිසා තමයි අපි මේ 24 වන සංවත්සරයට පා තබන මොහොතේ සුවිශේෂී කටයුත්තක් කරන්නේ. කියවීම මිනිසා සම්පූර්ණ කරා. ඉතින් අපේ දැයේ ආදරණීය දූ දරුවන් වෙනුවෙන් තමයි මේ සුවිශේෂී කටයුත්ත සිද්ධ කරන්නේ. බස් එකේ පුස්තකාලේ. දැන් මහරගම ඩිපෝ පරිශ්‍රය තමයි ඉන්නේ. භාවිතයට නොහැකි, භාවිතයට ගන්න බැරි බස් රථ අපි නවීකරණය කරා. ඒ වගේ බස් රථයක් තමයි මාගේ පිටුපසින් තියෙන. ඉතින් මේ බස් රථය ඇදගෙන යා යුතුයි. අපි කන්තලේ සෝමපුර සෝමාදේවි විද්‍යාලයට තමයි මේ බස් රථය ලබා දෙන්නේ. දැන් කන්තලේ දක්වා ගමන් කරන්න තමයි අපි මේ සූදානම් වන්නේ. ඉතින් මේ ආදරණීය දුවා දරුවන්ට මේ බස් එකට පුස්තකාලයක් දෙනවා, පොත්පත් ලබා දෙනවා. ඉතින් මේ බස් එක අපි ගමන් ආරම්භ කරන ඔබ දන්නවා රසලොව රජකිරුළ මංචී සමග අත්වැල් බැඳගෙන තමයි ස්වර්ණවාහිනිය මේ කටයුත්ත සිදු කරන්නේ. දැන් මේ විදිහට අපි කන්තලේ දක්වානේ ගමන් ආරම්භ කරන්නේ 24 වන සංවත්සරයේ ලබන 16 වෙනිදා. ඉතින් බස් රථ 24ක් මේ විදිහට අපි ලබා දෙනවා. ඉතින් පළමු බස් රථය තමයි සෝමපුර සෝමාදේවි විද්‍යාලයට ලබා දෙන්නේ. ආදරණීය දූල පුතාට මේ බස් එක අපි ලබා දුන්නට පස්සේ බස් එක ගැන අපි හොයලා බලනවා. අලුත් පොත්පත් නිරන්තරයෙන් ලබා දෙනවා. මේ බස් එක දැන් හිස්ව මේ විදිහට කන්තලේ දක්වා ගියාට 16 වෙනිදාන් පස්සේ පොත්පත් වලින් පිරෙනවා. ආදරණීය දූල පුතාලා තමයි මේ කටයුත්ත අපි කරන්නේ. ඉතින් ස්වර්ණවාහිනිය හැමදාම අලුත් දෙයක් කරා. ඒ නිසා තමයි මේ අවස්ථාවෙත් මේ වගේ දෙයක් කරන්න. ඉතින් රංගන අපි මහරගම ඉඳන් මේ විදිහට සම්බන්ධ වුණා. අපි කන්තලේ සෝමපුර සෝම විද්‍යාලය දක්වා යන අතරතුර අපි ඒ විදිහේදී යලි සම්බන්ධ වෙමු. එතෙක් රංගන ඔබට අවස්ථාව අපි නිරන්තරයෙන් මේ සම්බන්ධයෙන් දැනුවත් කරනවා. හැමදාම ස්වර්ණවාහිනිය අලුත් දෙයක් කරා. මෙවරත් අපි 24 වන සංවත්සරය වෙනුවෙන් අලුත් දෙයක් තමයි කරන්නේ. බස් එකේ පුස්තකාලය පාසල් 24කට මෙවැනි බස් පුස්තකාල 24ක් ලබා දීමට ස්වර්ණවාහිනිය සූදානම්. ඒ අභිමානනීය 24 වෙනි සංවත්සරය වෙනුවෙන් ඒ සඳහා අපිත් එක්ක එකතු වෙන, අපිත් එක්ක අත්වැල් බැඳ ගන්නා රසලොව රජකිරුළ මංචී ස්තුතියි ඔබට. ඒ අතරේ අපි දිනමින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨ දෙකට යන්න හදන්. ඉන් පළමුවෙන් මේ නැගෙනහිර ජල ව්‍යාපෘතියට උපාංග ගෙන්වීමේ අක්‍රමිකතා නිසා කෝටි 6ක් වැඩියෙන් ගෙවන්න වෙලා රජයේ ගිණුම්කාරක සභාවේදී හෙළිවෙන්නේ ස්වර්ණා විජේ කොණ්ඩලියන්නේ. නැගින්ද පළාතේ ජල සංවර්ධන ව්‍යාපෘතිය සඳහා 2013 වසරේදී මේ උපාංග ගෙන්වීමේ සිදුවේ ඇති ආක්‍රමිකතා හේතුවෙන් රුපියල් ලක්ෂ 624කට අධික මුදලක් වැඩිපුර ගෙවීමට රජයට සිදු වී ඇතැයි පාර්ලිමේන්තුවේ පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී පසුගියදා අනාවරණය කෙරලා තියෙනවා. හැම රජයක්ම ආවට පස්සේ කලින් රජයේ දූෂණ ආක්‍රමිකතා ගැන හොයලා බලද්දී එන දේවල් අපි මතකයි 2015 කට්ටිය ආවට පස්සේ ඊට කලින් හිටපු කට්ටියගේවත් එළියට දානවා එක එක කාරණා ගැන. ඊට පස්සේ දැන් මේ පෞගේ වකවානුවේ වෙච්ච දේවල් ගැන කතා කරනවා. බලන්න රටේ සල්ලි දැන් මේ චෝදනා ගැන මම කියන්නේ මොනතරම් ධනස්කන්ධයක්ද මේ අපි කතා බහට ලක් වෙන්නේ කියලා වැඩිපුර ගෙවපු කෝටි ගණන් ගැනනේ මේ කතාව වෙන්නේ. මේක නෙවෙයි ඒ අතරේ අර පාපිස්නා කතාව ඕගොල්ලෝ දන්නව නේද? ශ්‍රී ලංකා දජේ සහිත පාපිස්නා පාවහන් වෙළඳ පොලේ කියලායි අද වාර්තාව ඇවිල්ලා තියෙන පත්තරේට. වෙළඳ දැන්වීම ගැන චීන සමාගමෙන් අහන්න. බීජිංගේ ශ්‍රී ලංකා තානාපතිට විදේශ ලේකම් කියයි නීත්‍යානුකූල පියවර ගන්නවා කියලා රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න කියනවා. ශ්‍රී ලංකාවේ ජාතික දජය ඇතුළත් කර නිෂ්පාදනය කරන ලද පාපිස්නා වෙළඳ දැන්වීම සම්බන්ධයෙන් එම පාපිස්නා නිෂ්පාදනය කරන ලබන චීන සමාගම සම්බන්ධ කර ගන්නා ලෙස විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ බීජිංගේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දැනුම් දීමක් කළා තියෙනවා. පට ගාලා සම්බන්ධ කරගන්න අපේ දජයේ පාපිස්නා වලට පාවාහන් වලට දාන්න මේ ඇතැම් චීනුන්ගේ වැඩ කටයුතු මේ මොනවද කරන්න කියලා එරට රජය දැනුවත් කිරීමක් කරන්න. දැක්ක නේද ඊ කතාව? වෙන්න බලන්න. ලොව ප්‍රමුඛතම අන්තර්ජාල පාරිභෝගික භාණ්ඩ අලවිජාලයක් කරහා ශ්‍රී ලංකා ජාතික දජය යොදා නිෂ්පාදනය කළ පාපිස්න සහ පාවහන් අලවියට තබා තිබුණේ මෙලෙසින්.
එහි තිබෙන පාපිස්නයක් අලවිය සඳහා තබා ඇත්තේ ඇමරිකානු ඩොලර් 12ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 2400කට ආසන්න මුදලකටයි. විවිධ වර්ගයේ හැඩතලවලින් මේවා නිර්මාණය කර දැන්වීම් පළ කර තිබුණේ මෙලෙසින්. පාර්ශව රසක් මීට විරෝධය පළ කළා. අපේ ජාතික කොඩියට මේ කරන අවනම්බුව, මේ කරන අපහාසය, උපහාසය ඉතාම දැඩි ලෙස අපි හෙලා දකිනවා. ඒ වගේම අපි ශ්‍රී ලංකා රජයෙන් මේ වෙනකොටත් මම දන්නල තියෙනවා යම් යම් පිරිස්වලට මේ පිළිබඳව එම ඇමසන් කියන සමාගමට අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරලා මෙය වළක්වන්න කටයුතු කරන්න කියලා අපි රජයනුත් ඉල්ලා හිටිනවා. ඒ සමාගමිනුත් අපි ඉල්ලා සිටිනවා. අපේ රටක තියෙන අභිමානය, රටක් නියෝජනය කරන සංකේතය මේ ආකාරයේ අභිමානය කෙලසන්න මෙහෙම වෙබ්සයිට් වලට පුළුවන් නම්, මෙහෙම සමාගම් වලට පුළුවන් නම් ඒක බරපතල ප්‍රශ්නයක්. මේ තත්ත්වය ඉතාමත් නරකයි. විදේශ කටයුතු අමාත්‍යාංශය හැටියට වහවහ මේ සම්බන්ධව ක්‍රියා කරන්නට ඕන. මේ සමාගමට විරුද්ධව නීතිමය කටයුතු සිද්ධ කළ යුතුයි. ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය, ජාතික ගීය, අපේ රටේ ස්වෛරීත්වය හා ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න ඒකේ රාජ්‍ය වෙනුවෙන් නොසැලීම කැපවුණු අපි අත තියන්න දෙන්නේ. මේ අතර විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අදාළ වෙළඳ දැන්වීම සම්බන්ධයෙන් චීනයේ නිෂ්පාදකවරයා සම්බන්ධ කර ගන්නා ලෙස බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයන්ත කොළඹගේ මහතා දැනුම් දී ඇති බවයි. එමෙන් මේ පිළිබඳව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේද අවධානය යොමු කර තිබෙනවා. ඇමසෝන් වෙළඳ ප්‍රචාරණ වෙබ් අඩවිය සමග මෙම කාරණය පිළිබඳව පසුවිපරමක් කරන ලෙස ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයටද විදේශ අමාත්‍යාංශයෙන් උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර අදාළ සමාගම මේ වන විට අදාළ දැන්වීම අන්තර්ජාලයෙන් ඉවත් කර ගැනීමටයි කටයුතු කර තිබෙන්නේ. අන්තර්ජාලයෙන් ඉවත් කර ගැනීම පමණක් නෙවෙයි, මෙවැනි කටයුත්තක් කිරීම පිළිබඳව හැකි උපරිමය ක්‍රියාත්මක කරන්න නීතියට පුළුවන් නම් මොකක්ද කියන කාරණාවත් එක්ක හොයලා බලන්න මේ රටක අභිමානයක් පිළිබඳව කාරණාවක්. හොඳයි, ඊට පස්සේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සෝදිසියකින් තහනම් භාණ්ඩ රැසක් සොයාගත්ත කියලා බුද්ධිකා ඉඹුලානේ লীලා තියෙන්නේ. බන්ධනාගාර සෝදිසි රාජකාරියේ යොදවා සිටින විශේෂ කාර්යබලකායේ නිලධාරීන් සමග කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර, වැලිකඩ බන්ධනාගාර හා බන්ධනාගාර බුද්ධි ඒකකයේ නිලධාරීන් එක්ව පෙරේදා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ කරන ලද සෝදිසි මෙහෙයුමකදී තහනම් භාණ්ඩ රැසක් සිරමැදිරි තුල තිබී සොයාගෙන තිබෙනවා. ෆොටෝ එකකුත් ඕන්න දාලා තියෙනවා. ඒ අතරේ මෙන්න වැඩක්. කොළඹ යාපනය සැපබස් වලින් කුඩු අදින ජාවාරමක් කෙලි කරගනි ශ්‍රීනාත් ප්‍රසන්නලියන්. ජාවාරමෙක් ලක්ෂ 5ක බඩු එක්ක අත්අඩංගුවට. කොළඹ සිට යාපනය දක්වා ධාවනය වන ඇතැම් සුකෝබ්බෝගී මගී බස් රථවලින් හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ ජාවාරමක් කෙලි කරගත් යාපනයේ කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කණ්ඩායමක් එවැනි ආකාරයට ගෙනා බව කියන වෙළඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය පාර්සලයක් සමග ජාවාරම්කාරයෙක් යාපනයේදී පෙරේදා සවස අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඇතැම් බස් රථවලින් මේ වගේ දේවල් වෙනවද කියලා අවධානය යොමු කරමු. පෙරේදා පස්වරුවේ වාර්තා වුණු කතාවක් මනුස්සකමත් එක්ක මනුස්සකම පෙරදරි කරගෙන ගත්ත ක්‍රියාමාර්ගයකින් අත්තුණු අවාසනාවන් තේරණමක් ගැනයි මේ කියවෙන්නේ. කුඩා ළමයින් පිරිසක් බේරා ගන්න මුහුදට පැන්න ඉංජිනේරුවා මරුට පානුදුර සුමිත් කළුතර සුනිල් එක්කලියන් කැලඩෝ මුහුදේ රළපහරට ගසාගෙන යමින් සිටි කුඩා ළමයින් පිරිසක් බේරා ගැනීමට ඉදිරිපත් වූ සිවිල් ඉංජිනේරුවෙකු පෙරේදා පස්වරුවේ මුහුදු රළපහරට හසුව මියගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය කියනවා. මෙසේ මියගොස් ඇත්තේ මතුගම කළුපාන ප්‍රදේශයේ පදිංචිව සිටි දමිනිගේ දමිත් ශ්‍රීමාල් උදේ කුමාර නැමැති 31 වැනි සිවිල් ඉංජිනේරුවෙකු බවයි පොලිසිය කියන්නේ. එදින පස්වරු 5:55ට පමණ ඔහු තවත් පිරිසක් සමග කැලිඩෝ වෙරළ තීරයට පැමිණ එහි ඇති ගල්බැම්ම මත ඇවිද සිරිනරඹමින් ඡායාරූප ගනිමින් සිටියේදී කුඩා ළමයින් පිරිසක් රළපාරට හසු ඇති බව දැක තිබෙනවා. කුඩා දරුවන් බේරා ගැනීම සඳහා කාන්තාවන් කීප දෙනෙක් මුහුදට බැස ඇති අතර ඔවුන්ද රළපාරට හසුව සිටියේදී ඔහු මුහුදට පැන කාන්තාවන් සහ දරුවන් බේරා ගැනීමට සහාය වී ඇතැයි පොලිසිය කියනවා. හදිසියෙම ඔහුද රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර තවත් පිරිසක් එක්ක ඔහු බේරාගෙන සුවසැරියෙන් නාගුඩ රෝහලට රැගෙන ගොස් ඇති අතර එෙහිදී ඔහු මිය ගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කියනවා. දරුවන් බේරා ගන්න ගිහිල්ලා ජීවිතය බිලිදුන්නු තවත් තරුණයෙක් ගැනයි කතාව. අපිට මතකයි අර කලින් තරුණයෙක්ගේ කතාවක්. කාන්තාවක් ගඟට පැනපු අවස්ථාවේදී පැන ඇය බේරා ගන්නට දරුව ප්‍රයත්නයේදී ඇති වුණු තත්ත්වය අවාසනාවන්ත සිදුවීමක්.
කල්ලාඩිය ගම්වාසී වූ පුත්තලම කුරුණෑගල පාර වසා විරෝධතාවයක වල්ලාලි ප්‍රහාරයට විසඳුම් දෙනු ආනමඩුවේ හිරාන් ලියන්. වල්ලාලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මේ යාම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් කල්ලාඩිය ප්‍රදේශයේ පිරිසක් පුත්තලම කුරුණෑගල මාර්ගයේ කල්ලාඩිය මන්සන්දියෙන් වසා දමා ඊයේ දින විරෝධතාවයක නිරත වුණා. පැය 5ක් වාහන ගමනාගමනයටත් බාධා. ටයර් පොලිසා විරෝධතාවය පළ කරපු ආකාරයයි ඉහළ ඡායාරූපයෙන් ඕගොල්ලෝ දකින්නේ. ඊට පස්සේ රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න විරෝධතාවයට එක්ව සිටි පිරිස සමග සාකච්ඡා කරපු ආකාරය පහළ තියෙනවා. රාජ්‍ය ඇමති ප්‍රියංකරගේ පොරොන්දුවෙන් විරෝධතාවය නැවතිලා තියෙනවා. දින 10කදී මරණ දෙකක් වාර්තා වෙලා තියෙනවා. අනේ මේවා ගැන හොඳටම බලන්න මේ ජනතාව ගැන. මංගල උළෙලකට මස් දෙන්න ගැබ්බාර එළදෙන මරන්න හදලා හිත්පිට නැති ගහලයා කොටු අලුත්ගම තුස්තලියන්. ගැබ්බාර එළදෙනක වද හිංසාවට ලක් කර පාද ගැටගසා ඝාතනය කිරීමට සිටියේදී මෙම ගැබ්බාර එළදෙනක් දිවිගලවා ඝාතනයට සම්බන්ධ සැකකාර පුද්ගලයා පෙරේදා 11 අත්අඩංගුවට ගත් බව දර්ගා නගරයේ පොලිස් මුරපොළ නිලධාරීන් සඳහන් කිරීමක් කළා තියෙනවා. මේ වගේ තත්ත්වයනොත් මේ වගේ ප්‍රවෘත්තිනොත් වාර්තා වෙනවනේ. හොඳයි අපි දැන් ජනපති ගම සමග පිළිසඳර සෙන්සුරාදා දවසට උදෑසන පත්තරෙන් ඒ පිළිබඳව ඔබ දැනුවත් කිරීමක් කරනවා. අද කොහෙද මොකද වෙන්නේ කියන කාරණාව දැනගන්න අපි ශාමල් බණ්ඩාර සමගින් සජීවීව සම්බන්ධ වෙනවා. ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන ගම සමග පිළිසඳරක් වැඩසටහනේ 14 වන අදියර ක්‍රියාත්මක වන එම වැඩසටහන පැවැත්වෙන දකුණු පළාතේ පළමු ගම්මානයේ සිටයි. විශේෂයෙන්ම හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් ගලගොඩ නැගෙනහිර ග්‍රාමයේ මෙම ස්ථානයේදී තමයි අද මේ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ. විශේෂයෙන්ම මේ ගලගොඩ නැගෙනහිර ඒ අවට ගම්මානවල ජනතාවගේ ප්‍රධාන ජීවනෝපායක් ලෙස දීවර කර්මාන්තයේ කෘෂි කර්මාන්තයේ වැනි කර්මාන්ත කටයුතු කරගෙන යනවා. ඔවුන්ගේ එම ගැටලු පිළිබඳවත් අද ජනාධිපතිතුමන්ව දැනුවත් කරන්නට ඔවුන් සූදානමින් සිටිනවා. විශේෂයෙන්ම සඳහන් කරන්නට අවශ්‍යයි මේ මොහොත වන විටත් රාජ්‍ය නිලධාරීන් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් විශාල පිරිසක් මෙම ස්ථානයට පැමිණෙමින් සිටිනවා. ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය උදෑසන 10ට තමයි සිදුවන්නේ. එහි සියලු තොරතුරු අපි live at 12 live at 8 පුවත් විකාශ තුලින් ගෙනීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා හික්කඩුව ගලගොඩ නැගෙනහිර ග්‍රාමයේ සිට. හොඳයි බොහොම ස්තුතියි ශාමල්. ඒ අතරේ අපි ක්‍රීඩා වාර්තාවට යන්න සූදානම් වෙන්නේ. පත්තරයේ මුද්‍රණය වන අවස්ථාවේදී වාර්තාව මේ හසරංග ශ්‍රී ලංකා පිළ ගොඩගනි. වනිදු හසරංගගේ වේගවත් ප්‍රතිආරම්භය හමුවේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී පළමුවෙන් පන්දුවට පාර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර් 50 අවසානයේ කඩලු 8ක් දැවි ලකුණු 273ක් ලබා ගත්තා. ඒ පත්තරේ රෑ ප්‍රින්ට් වෙන වෙලාවේ හැබැයි උදේ නැගිටලා බලනකොට අපි පිටිකරුවන් ගොඩගත්ත මේ අභිමානේ පන්දවන්නන් හැමේ දියාරු වෙලා ගිහිල්ලා තියෙනවා. කොහොම හරි සටනක් දුන්නා. පන්දු වාර 49යි පන්දු 4කදී ඔවුන් කඩලු 5ක් පමණක් දැවි අදාළ ඉලක්කය සපුරා ගත්තා. මෙන්න මැච් එක. කාටුන් පෙළටයි අවධානය යොමු කරන්න සූදානම මේ දිනමිනේ ගජමන් නෝනාගේ ගිනි කසේ කවිය. බලපත්‍රයක් නැති රියදුරු පාසල් රට හැමතැන ඉතින් පුදුම වී කුමටද පාර වෙන අනතුරු ගැන ඕනෑම ගමනක් යන්නට ඕනෑ මග හරියට දැන හොර පාරෙන් ගමන් ගියොත් දන්නේම නෑ වරදින තැන. මහමග ගමන් ගැනීම ගැනයි ඒක. මෙන්න කවි දෙකක් ඇත්ත නැත්ත කවි දෙක රටේ මුල්ලේ මුදන් නායකගේ. වනාලි උවදුරින් පීඩා විඳින නෙක ගොවි ජනතාව පෙන්වා දී තිබෙන දුක සිදු කළ මාර උපවාසයේ තරම දැක ගොවිබිම් මෙන්ම ජීවිත දිය යුතුය රැක. මතක දේදා අලි කරදර බලා සිට අලියන් ළඟට ගිය එක එක පලාතට තෙවරක් පෙරුම හිටියා නම් මෙලාකට අලි වැට හදා දී ඉවරයි වෙලාවට. තෙවරක් පෙරුමත් මතක් වෙලා මේ අලි මිනිස් කරදරේ ගැටුම එකත් එක්ක බලධාරීන් ඉක්මන් විසඳුම් දෙන්න. ලංකාදීපේ පංකජ රුවින්දගේ සරදම් CID අශෝක්ගෙන් පැය 5ක් ප්‍රශ්න කරලාලු. ඒකේ වගකීම නම් සජිත් බාර ගන්න එකක් නැහැ කියලායි පුරවැසියා කියන්නේ. ඒකේ වගකීම බාර ගනීද? මේ දිනමිනේ
ශ්‍රීකාන්තගේ ශ්‍රීදූපත කාටුන් එක. දෙන්නගේ කතා ඔන්න පුර දේශපාලක කියනවා අශෝක් අබේසිංහ කියනවා බං CID එක කන්න දෙන්නත් ඇහුවා කියලා. පුරවැසියා කියනවා ඇරපු ගජබින්න වලට නොකාපු එක ලොකු දෙයක් සර් කියලා. ඇරපු ගජබින්න වලට අශෝක් නොකාපු එක ලොකු දෙයක්ලු. මේ දිවයිනේ උදේ විමලසරගේ කාටුන් එක. වඳුරු නැට්ටකුත් එක්ක කෙනෙක්ව සංකේතවත් කරලා තියෙනවා. ලී කියලා එයාගේ ඇඟේ ගහලා තියෙන්නේ වලගෙත් තියෙනවා නිකම් පෙනුම සාලී වගේ ජාතිවාදී කියන කලයත් එහා පැත්තේ තියෙනවා පෙරලෙනවද මන්දා කියනවා අපිලට පාඩුවේ ඉන්ඩෝනි ශරී නැත්තම් මේ සාලී බෲස් ලී ශරී කියලා කාටද මේ නීතියටද අභියෝග කරන්නේ පොඩ්ඩක් මෙන්න මේවා ගැන තමයි විශේෂයෙන් බලන්න ඕන. තලන් ගේතුමා කාටුන් එක ලංකාදීපේ හිටපු ජනපති වගේ එක්කෙනෙක් ඒතුමා හමු වෙන්න ගිහිල්ලා කියනවා බලපං විශ්වාසවන්තකමටනේ මම මේ කොමිසමේ කට්ටිය පත් කළේ අන්තිමේ මුන් මාවමයි වැරදිකාරයක් කළේ කියලා කියනවා. කියද්දී ඒතුමා කියනවා සර් එයාලව විශ්වාස කරලාට සර්ව විශ්වාස කරන කෙනෙක් මේ ලංකාවේ ඉන්නවා නම් ඒ 2015ට පස්සේ උපන් කෙනෙක් විතරයි. වෙලාව මතක් කරගමු. නොයින්ද ඉඳ කොටු වෙලා එක තැනකට එන්න යන්න හම්බ යමු රස්ය වෙනස් තැනකට මංචි චොක්ලට් පක් පෙරලිකාර රසය සිග්නල් චාකෝල් ලෙමන් දන්තා ලේපය සුදුවන් දද්දපලක් ලබා දෙයි. ලංකාදීපේ දාසාප්වලානගේ ස්වාරිස් කාටුන් එක දැන් අගමැති මහින්ද ඇවිත් ස්වාරිස්ට කියනවා විමල්ට විරුද්ධව ආණ්ඩු පක්ෂ පස්පෙළ මන්ත්‍රීන් 43 දෙනෙක් මට පැමිණිලි කරා කියලා. එතකොට සුවාරිසානෝ සෑට්ට වටින්නේ 43ද විමල්ද? 43ද විමල්ද අගමැතිට වටින්නේ? මේ ලංකාදීපේ තලංගම ජයසිංහගේ පලාමල් අලුතින් විවෘත වුණු ගොඩනැගිල්ල ළඟට ගිහිල්ලා අර එළවෙලා වගේ තියෙන ඒක ළඟට ගිහිල්ලා ඒතුමා අහනවා රාජදාසගෙන් මොකද බං ඔබ මේ පැත්තට ඇලවුණු බිල්ඩිම දැක්ක ගමන් බඩ අල්ලගෙන hina වෙන්නේ මට අපේ කතානායකතුමා මතක් වුණා සර් කියලා hina වුණේ. ඇයි දන්නේ නේ? උදේ විමලසිරිගේ පුරසාරං දිවයින පත්තරෙන් දැන් වාහන ආනයනකරුවෝ ආයේ වාහන ගෙන්නන්න අවසර ඉල්ලලාලු සර්. එහෙම කියද්දී මෙන්න දේශපාලඥයා කියනවා මොකටද බං අවුරුදු 5න් 5ට ගත්තු වාහන වලින් අපේ ගෑරේජ් පිරීලා. හැබැයි ඩෝසර් ටිකක් ගෙන්නවා නම් අපිට පුළුවන් ඉතිරි වෙලා තියෙන කැලෑ ටිකත් සංවර්ධනය කරලා දාන්න පුරන්. එහෙම හිතන දේශපාලඥයන් ගැන තමයි අවධානයෙන් ඉන්න ඕනි. දිවයිනේ තරස්සෙන්ගේ බෙම්පියා කාටුන් එක මෙන්න. බෙම්පියා කියනවා චාලි අයියගෙන් චාලි අයියේ රටේ ප්‍රසිද්ධම පුද්ගලයා වෙන්නේ වෙළඳ ඇමති නේද? රටේ හැමෝගෙම ඒ කොහමද බෙම්පියෝ එහෙම වෙන්නේ? රටේ හැමෝගෙම බැනුම් අහන එකත් ප්‍රසිද්ධකමක් නේ. වෙළඳ ඇමති එදා සහද බලන්න ලංකාදීපේ දාසගේ කාටුන් එකෙන්. විපක්ෂයේදී වෙළඳ ඇමති බන්දුල ඇඟිල්ලයි දික් කරන්නේ අර දැන් ආණ්ඩුවේදී කියපු දේවල් වලට නහයයි දික් වෙලා තියෙන්නේ. දන්නවනේ නහය දික් වෙන්නේ මොනවා කිව්වමද කියලා නේ. ඊළඟට තිලකගේ තුන්වංශල කවිය ලංකාදීපෙන් අලිපිල මහ බැංකුවටත් වැඩ දුන්නා මේ පිල සීනි මගඩිය ඇත කරපින්නා රට වෙනසක් නොමැත එක තැන කැරකෙන්නා කවුරුත් අන්තිමේ අපේ බඩටම ඇන්නා. ඔන්න කතන්දරේ. අවසාන කවිය ගන්න හදන්නේ තලන්ගේ අනේද කියන්නේ. සත 25ට රුපියල් 50 බද්ද අඩුකොට සීනි උණු යහපත කවරක්ද බිලියන 15කි පාඩුව සහ සුද්ද කිලිටිව තිබේ දැන් රජයේ සුදු රෙද්ද. අන්න කියන්නේ එහෙමයි. අපි හැමෝම සෙනසුරාදා සතියක ලෝක සිතියමේ